ඉතින් සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අද ජොබ් ගයිඩ් ශ්‍රී ලංකා channel එකට නැවතත් අදත් අපි ඔයාලට තවත් වැදගත් බැංකු රැකියාව පිළිබඳ විස්තර ගෙනෙන්නට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. එහිදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් කැඳවා ඇති 2021 අවශ්‍ය සඳහා වන ස්ටාෆ් ඇසිස්ටන්ට් එහෙම නැත්නම් පුහුණු බැංකු සහකාරකයන් තනතුරු සඳහා ආයුධපත් කැඳවීමක් සිදු කරලා තියෙනවා. මේ පිළිබඳ විස්තර තමයි අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එක යටතේ. මෙහිදී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සුසුකම් සිට ඔයාලට ආයුධපත් යොමු කිරීමේ හැකියාව පවතින නිසා බොහෝ දෙනෙකුට ආයුධපත් යොමු කිරීමේ හැකියාවත් ඔයාලට ස්ත්‍රී සහ පුරුෂ කියන දෙපාර්ශ්වය සඳහාම ආයුධපත් යොමු කිරීමේ හැකියාවත් ලැබෙන බව මුලින්ම මතක් කරන්න ඕනේ. අපි දැන් යමු මේ රැකියාවේ තනතුරු විස්තර වෙත. ඉතින් ඔයාලට මුලින්ම මතක් කරන්න ඕනේ අපේ ජොබ් ගයිඩ් ශ්‍රී ලංකා channel එකට ගියොත් මේ ආකාරයෙන් අපි එක් එක් රජයේ ආයතන මගින් කැඳවා ඇති රැකියාව පිළිබඳ විස්තර වීඩියෝ මාර්ගයෙන් ගෙනවිලා තියෙනවා මේ ආකාරයට. ඔයාලට පුළුවන් channel එකට ගිහිල්ලා ඒ පිළිබඳ විස්තර ලබාගෙන නිවැරදිව රජයේ රැකියාව සඳහා ආයුධපත් යොමු කිරීම සිදු කර ගන්න. එහිදී රජයේ බැංකු රැකියාව සහ අනිකුත් සියලුම ආයතන මගින් කැඳවා ඇති රැකියාව විස්තර අපි ගෙනවිලා තියෙනවා. ඒ වගේම jobguide.lk අපේ වෙබ් අඩවිය මගින් ඔයාලට නිරන්තරයෙන්ම රජයේ රැකියාව සහ ආයුධපත් බඳවා ගැනීමේ ප්‍රශ්න පත්‍ර වැනි විස්තර ලබා ගැනීම හැකියාව පවතිනවා කියලා මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් අද අපි ගෙනල්ලා තියෙන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව මගින් කැඳවා ඇති post of staff assistant class 1 තනතුරු සඳහා ආයුධපත් කැඳවීමේ විස්තර ගෙනෙන්නටයි. මෙහිදී මානලික සහකාර එක පන්තිය සඳහා තමයි ආයුධපත් කැඳවීම සිදු කරලා තියෙන්නේ. මෙහිදී පුහුණු තනතුරක් සඳහා තමයි වර්ෂ 2ක පුහුණු තනතුරක් සඳහා තමයි ආයුධපත් කැඳවීම සිදු කරලා තියෙන්නේ. මෙහිදී අපි බලමු මුලින්ම වයස් සුසුකම් කෙසේද කියලා. වයස අවුරුදු 28 දක්වා වන සියලුම පුද්ගලයන් සඳහා ස්ත්‍රී සහ පුරුෂ කියන දෙපාර්ශ්වය සඳහාම ආයුධපත් යොමු කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. එහිදී වයස් සුසුකම සලකා බලන්නේ අවසාන දිනය වන 2021 8 වෙනි මාර්තු 20 වන විට වයස අවුරුදු 28ට වඩා අඩු වීම සිදු වී යුතුයි මේ සඳහා ආයුධපත් යොමු කිරීමට. ඊළඟට අපි බලමු අධ්‍යාපන සුසුකම් කෙසේද කියලා මේ සඳහා. මෙහිදී මුලින්ම මතක් කරන්න ඕනේ සියලුම ආයුධකරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතුයි කියලා සඳහන් කරනවා මේ සඳහා ආයුධපත් යොමු කිරීම සඳහා. ඊළඟට සාමාන්‍ය පෙළ සුසුකම් කෙසේද කියලා බලමු. සාමාන්‍ය පෙළ විභාගයේදී භාෂාව, ගණිතය සහ ඉංග්‍රීසි ඇතුළු විෂයන් 5ක් සඳහා සීසාමත් සහිතව එකවර විෂයන් 6ක් සමත් වීම සිදු වෙන්න ඕනේ මේ සඳහා ආයුධපත් යොමු කිරීමට. ඒ වගේම උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය ධාරාවක් යටතේ විෂයන් 3ක් සමත් වීම තමයි සුසුකම් වන්නේ මේ තනතුර සඳහා. මෙහිදී සාමාන්‍ය ඉංග්‍රීසි, සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය හැර ප්‍රධාන විෂයන් 3ක් සමත් වීම තමයි සුසුකම් වශයෙන් සලකන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. මේකෙන් සුසුකම් තියෙනවා නම් ඔයාලට පුළුවන් ආයුධපත් යොමු කිරීම සිදු කර ගන්න. ඒ වගේම පරිගණක යෙදුම් භාවිතය පිළිබඳ දැනුම ඇති පුද්ගලයන් සඳහා වැඩි සැලකිල්ලක් දක්වනු ලබන බව සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම. ඉතින් මේකෙන් සුසුකම් තියෙනවා නම් ඔයාලට පුළුවන් ආයුධපත් යොමු කිරීම සිදු කරගන්න. වීඩියෝ එක අවසානයේදී ඔයාලට ආයුධපත් නිවැරදිව පිරවන ආකාරය, සකස් කරන ආකාරය සහ ආයුධපත් නිවැරදිව යොමු කරන ආකාරය පිළිබඳවත් විස්තර ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට බලමු තෝරා ගන්න ආකාරය කෙසේද කියලා. මෙහිදී මේ දැන්වීමේ ආකාරයට ආයුධපත් යොමු කරන ආයුධකරුවන් අතුරින් ලිඛිත පරීක්ෂණයක් සහ ඉන්න අනතුරුව පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයක් මාර්ගයෙන් තමයි තෝරා ගැනීම සිදු කරගන්නේ. එහිදී ලිඛිත පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබා ගන්න ආයුධකරුවන් පමණක් සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනවා කියලා මෙහිදී සඳහන් කරලා තියෙනවා. ලිඛිත පරීක්ෂණයේ කොටස් දෙකකින් යුක්ත වෙනවා. ප්‍රශ්න පත්‍ර 1 සහ 2 වශයෙන්. එක ප්‍රශ්න පත්‍රයේදී සංඛ්‍යාත්මක කුසලතාවය සහ බුද්ධි පරීක්ෂණය වශයෙන් පැය 2ක කාල සීමාවක් සඳහා ප්‍රශ්න පත්‍රය පැවැත්වෙනවා. දෙවන ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය දැනීම පැය 1ක කාලයක් සඳහා පැවැත්වෙනවා. එහින් ඉහළම ලකුණු ලබා ගන්න ආයුධකරුවන් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමෙන් අනතුරුව තෝරා ගැනීම සිදු කරනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ අපි මේ ලිඛිත පරීක්ෂණය සඳහා වන ප්‍රශ්න පත්‍ර සහ ඒ අදාළ වෙන නෝට්ස් අපි jobguide.lk අපේ වෙබ් අඩවිය මගින් ඔයාලට ලබා දීලා තියෙනවා. ඒ ඔස්සේ ගිහිල්ලා මේ පාස් පේපර්ස් සහ නෝට්ස් ලබා ගැනීම සිදු කරගන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඉදිරියේදී තවත් නෝට්ස් සහ පාස් පේපර්ස් අප්ඩේට් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි බලමු මේ තනතුරු සඳහා වන වැටුප් සහ අනිකුත් කොන්දේසි නියමයන් මොනවද කියලා. එහිදී තෝරා ගන්න ලබන ආයුධකරුවන් වසර 2ක පුහුණු කාල සීමාවක් සඳහා පත් කරන අතර මාසික දීමනාවක් වශයෙන් පළවෙනි වසර සඳහා 45000ක දීමනාවකුත් දෙවන වසර සඳහා 60000ක දීමනාවකුත් ගෙවන්න ලබනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වසර 2ක පුහුණු කාලයේ අවසානයේදී ඔයාලා බැංකුවේ රෙගුලාසි ප්‍රකාරව ස්ථිර සේවයට පත් කිරීම සිදු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා මෙහිදී විශේෂයෙන්ම. ඒ වගේම දිස්ත්‍රික් පදනම මත සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරා ගැනීම සිදු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අනතුරුව ඔයාලා තෝරා ගන්න ආයුධකරුවන් අවශ්‍යතාවය පරිදි ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සුසුකම් ලැබීමට සූදානම් සිටු යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම බැංකුවේ කළමනාකාරීත්වය විසින් පාලනය ලබන ඕනෑම කාර්යයකට
අනුගත වීමට ඔයාලා හැකියාව තිබිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. අමතරව POS යන්ත්‍ර භාවිතයෙන් තැන්පතු රැස් කිරීම, ණය කර ගැනීම සහ අලෙවිකරණ කටයුතු සිදු කළ යුතුයි කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තෝරා ගන්නු ලබන අයදුම්කරුවන් පළමුව පත් කරන ස්ථානයේ අවශ්‍යයෙන් වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉන් අනතුරුව ඔවුන් දිවයින ඕනෑම ප්‍රදේශයක පිහිටි තවත් ශාඛාවකට අංශයකට මාරු කිරීම සිදු කළ හැකියි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම්කරුවන් තෝරා ගන්න අයදුම්කරුවන් අවශ්‍ය පරිදි සාමාන්‍ය රාජකාරී කාල සීමාවෙන් පසුව හා සතියන්ත සහ නිවාඩු දිනවලද වැඩ කිරීම සිදු කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා අවශ්‍යතාවය අනුව. මේකෙන වැටුප් හා කොන්දේසි සහ නියමයන් වලට යටත්ව තමයි ඔයාලා මේ රාජකාරී සිදු කිරීම සිදු කළ යුත්තේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අයදුම්පත සකස් කිරීම සහ අයදුම්පත නිවැරදි වෙන ආකාරය. මුලින්ම අයදුම්පත සකස් කිරීම ගැන සාකච්ඡා කරනවා නම් මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ලින්ක් එක ලබා දීලා තියෙනවා. ඒ ඔස්සේ ගිහිල්ලා ඔයාලට ඒ අයදුම්පත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ඉන් අනතුරුව print out ලබාගෙන නිවැරදිව පිරීම සිදු කරගන්න පුළුවන්. වීඩියෝ එකේ ඊළඟට අපි නිවැරදිව පුරවන ආකාරය පියවරෙන් පියවර දක්වන්නත් බලාපොරොත්තු වෙනවා. ඊට ප්‍රථමයෙන් ඔයාලා අයදුම්පත් සමග ඒ යුතු ලේඛන කිහිපයක් සඳහන් කරලා තියෙනවා. අනිවාර්යයෙන් මේ ලේඛන වල ඡායා පිටපත් සහතික කරලා ඔයාලා අයදුම්පත් සමග ලියාපදිංචි තැපැලෙන් ඒ සිදු කරගන්න ඕනේ. එහිදී certificate of birth ඔයාලා උපැන්න සහතිකයේ අනිවාර්යයෙන්ම උපැන්න සහතිකයේ ඡායා පිටපතක් ඒවීම සිදු කරගන්න ඕනේ. ජාතික හැඳුනුම්පත් අංකයේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් ඒවීම සිදු කරගන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ සහතිකය ඔයාලා ඒවීම සිදු කරගන්න ඕනේ. උසස් පෙළ විභාගයේ සහතිකය එවන්න ඕනේ. ඒ වගේම ස්කූල් ලිවිං සර්ටිෆිකේට් පාසල් හැර යාමේ සහතිකයත් ඔයාලා ඒවීම සිදු කරගන්න ඕනේ. ඒ සියලුම සහතිකවල මේ දැන් සඳහන් කළ සියලුම සහතිකවල ඡායා පිටපත් තමයි ඔයාලා ඒවීම සිදු කරගන්න ඕනේ. එසේ ඡායා පිටපත් යවද්දී ඔයාලා අයදුම්කරු විසින් ඒ සියලුම පිටපත් සත්‍ය බවට සහතික කරලා තමයි එවන්න ඕනේ. එෙහිදී සහතික කිරීම සඳහා ඔයාලට සාමදාන විනිශ්චයකාරවරයෙක්, ග්‍රාමාලධාරීවරයෙක් හෝ වෙනත් සුදුසුකම්ලත් පුද්ගලයෙක්ගෙන් ඔයාලට සහතික කිරීම සිදු කරලා තමනුත් ඒ සත්‍ය බවට සහතික කරලා අස්වන යොදලා තමයි ඒ ඡායා පිටපත් අයදුම්පත් සමග එවීම සිදු කරන්න ඕනේ කියලා මතක් කරන්න ඕනේ. ඊළඟට අයදුම්පත් පිරීම ගැන සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ආකාරයේ අයදුම්පතක් තමයි ඔයාලට හිමි වෙලා තියෙන්නේ. එහිදී ඉහළින්ම application to the post of staff assistant 1 කියලා සඳහන් කරලා තියෙනවා National Savings Bank යටතේ. මුලින්ම ඔයාලා පුරවන්න ඕනේ name with initials කියලා සඳහන් කරලා තියෙනවා. මුලාකුරු සමග නම ඔයාලා නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ මේ කොටුව තුල. name in full කියලා සඳහන් කරලා තියෙනවා. එයාගේ සම්පූර්ණ නම, වාසගම සහිත සියලුම නම මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඔයාලා ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් ඇතුළත් කරනවා නම් වඩා සුදුසුයි කියලා සඳහන් කරන්න ඕනේ. ඒ වගේම please underline the surname කියලා සඳහන් කරලා තියෙනවා. ඒ සම්පූර්ණ නම තුල ඔයාලගේ surname එහෙම නැත්නම් වාසගම තුල යටින් ඉරක් අඳින්න කියලා සඳහන් කරලා තියෙනවා මේ කොටුව තුල ඔයාලා ලියන නම තුල. ඊළඟට ඔයාලගේ mailing address එක විමසනවා. ඒ කියන්නේ ඔයාලගේ තැපැල් ලිපිනය. එහිදී නිවැරදිව ඔයාලා අයදුම්පත් එවිය යුතු, ඒ කියන්නේ ඔයාලගේ ප්‍රවේශ පත්‍ර, විභාග ප්‍රවේශ පත්‍ර එවිය යුතු ලිපිනය මෙතන නිවැරදිව සඳහන් කරන්න ඕනේ. ඊළඟට mobile number එක ඔයාලා මේ කොටුව තුල නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. ඉන් අනතුරු address of permanent residence කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලගේ ස්ථිර ලිපිනය මෙතන ඇතුළත් කරන්න ඕනේ. මෙතන මේල් ඇඩ්‍රස් එක වෙන එකක් ඇතුළත් කරත් ඔයාලගේ මෙතන අනිවාර්යයෙන්ම ස්ථිර ලිපිනය ඔයාලා මෙතන ඇතුළත් කරන්න ඕනේ. ජාතික හැඳුනුම්පත් අංකයේ පදහන් වන පරිදි. ඊළඟට ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එක මෙතන නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. නැවතත් resident ටෙලිෆෝන් නම්බර් එක හෝ මොබයිල් ටෙලිෆෝන් නම්බර් එක. district of the permanent address කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලා ස්ථිරව පදිංචිව සිටින district එකේ සඳහන් කරන්න ඕනේ මෙතන. ඒ permanent address එක තියෙන district එකේ මෙතන නිවැරදිව ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ. ඊළඟට ඔයාලා email ලිපිනය මේ කොටුව තුල නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලා date of birth යටතේ ඔයාලගේ උපන් දිනය මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට age as at 2028 වන විට ඔයාලගේ වයස නිවැරදිව ගණනය කරලා වර්ෂ, මාස, දින වශයෙන් මේ කොටු තුන තුල නිවැරදිව ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ. ඊළඟට civil status එක ඔයාලගේ විමසලා තියෙනවා. single law married වශයෙන් මෙතන ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ. nationality වශයෙන් ඔයාලා ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුයි කියලා සඳහන් කරලා තිබ්බා සුසුකන් යටතේ. එතන ඔයාලා nationality කියලා නිරෝධව ශ්‍රී ලංකන් කියලා යොදන්න ඕනේ. national id card number යටතේ ඔයාලා ජාතික හැඳුනුම්පත් අංකය මෙතන නිවැරදිව යොදීම සිදු කර ගන්න ඕනේ. ඊළඟට ඔයාලා තියෙන education qualifications අධ්‍යාපන සුසුකන් ඇතුළත් කරන්න. එහිදී AB වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වශයෙන් ඔයාලා සහභාගී වුණ පාසල සඳහන් කරන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයාලා මුණ දුන් පාසලේ නම මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට සාමාන්‍ය පෙළ විභාගයේ ඉන්ඩෙක්ස් නම්බර් එක මෙතන ඇතුළත් කරලා මුහුණ දුන් වර්ෂය මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට එක් සබ්ජෙක්ට් එක මේ තීරුව ඇතුළත් කරලා ඒ සබ්ජෙක්ට් වල ලබාගත් ග්‍රේඩ් එක, රිසල්ට් එක මේ කොටු තුල ඇතුළත් කරන්න ඕනේ නිවැරදි වශයෙන්. ඉන් අතර උසස් පෙළ විභාගයේදීත් විස්තර තමයි ඔයාලගේ විමසලා තියෙන්නේ. එහිදී ඉන්ඩෙක්ස් නම්බර් එක මෙතන සඳහන් කරලා ඔයාලා ඉදිරිපත් වුණු වර්ෂය මෙතන සඳහන් කරන්න ඕනේ. ඉන් අතර ඔයාලගේ සබ්ජෙක්ට් එකත් රිසල්ට් එකත් මේ කොටු තුල ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ.
ඊළඟට ඔයාලා මේ බැංකු විභාගය සඳහා මුහුණ දීමට බලාපොරොත්තු වෙන මීඩියම් එක මාධ්‍ය විමසලා තියෙනවා. නිවැරදිව මේ මාධ්‍ය තෝරලා ඉදිරියේ ඇති කොටුව තුළ ටික් හරි ලකුණ යොදන්න ඕනේ. සිංහල, තමිල්, ඉංග්‍රීසි කියලා අවස්ථා 3ක් ලබා දීලා තියෙනවා. ඔයාලා කැමති මාධ්‍යයක් තුළ ඉදිරියෙන් ටික් ලකුණක් ඔයාලා මෙතන යොදන්න ඕනේ. ඊළඟ කොටුවේදී විශේෂයෙන්ම non related referees නෑදෑ නොවන දෙදෙනෙකුගේ විස්තර ඔයාලා ඇතුළත් කරන්න ඕනේ. ඔයාලගේ විස්තර විමසීම සඳහා. මේදී වෘත්තීය පුද්ගලයන් දෙදෙනෙකුගේ විස්තර ඇතුළත් කරනවට වඩා සුදුසුයි කියලා සඳහන් කරන්න ඕනේ. ඔයාලා ගැන දන්න, ඔයාලගේ නෑදෑ නොවන දෙදෙනෙක් තමයි මෙහිදී විස්තර ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ. එහිදී මේ පුද්ගලයන්ගේ පළවෙනි පුද්ගලයාගේ විස්තර මේ කොටුව තුල, දෙවන පුද්ගලයාගේ විස්තර මේ කොටුව තුල ඇතුළත් කරන්න ඕනේ. මේ පුද්ගලයාගේ නම මෙතන උඩින්ම සඳහන් කරන්න ඕනේ. ඊළඟට රැකියාව ඩෙසිග්නේෂන් වශයෙන් මෙතන රැකියාවේ විස්තර සඳහන් කරන්න ඕනේ. ඒ රැකියාව කරන ආයතනයේ නම මෙතනත්, රැකියාවේ ඇඩ්‍රස් එක මෙතනත්, එයාලගේ පුද්ගලික ඇඩ්‍රස් එක මෙතනත්, contact numbers මේ ස්ථානය තුලත්, ඔවුන්ගේ ඊමේල් ඇඩ්‍රස් මේ ස්ථානය තුලත් වශයෙන් මේ කොටු දෙක තුල වෙන වෙනම ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ. ඉන්න අනතුරුව ඔයාලා මේ සියලුම තොරතුරු සත්‍ය බවට ඉදිරිපත් කළා කියලා ඔයාලගේ දිනය මෙතන යොදලා අස්තන යොදන්න ඕනේ මේ කොටුව තුළ. ඒ වගේම ඔයාලා එකඟ වෙන්න ඕනේ මේ අපොයින්ට්මන්ට් එකෙන් පස්සේ ඔයාලා දිවෙන ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට බැංකුව මගින් පත් කරන ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම එකඟ කරන බවට සහතික කරලා අස්තන යොදීම මෙතන සිදු කර ගන්න ඕනේ. මේ ආකාරයෙන් පුරවන ලද අයදුම්පත අදාළ සහතිකවල පිටපත් සමග තමයි ඔයාලා එවීම සිදු කර ගන්න ඕනේ. මීළඟ අයදුම්පත් එවීම ගැන තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කලින් සඳහන් කළා වගේ අපි අයදුම්පත ලබා ගැනීම සඳහා ලින්ක් එක පහළ දීලා තියෙනවා. ඒ ලින්ක් එක ඔස්සේ ගිහලා ඔයාලට අයදුම්පත ලබා ගැනීම හැකියාවක් පවතිනවා. එසේ ලබාගත් අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කළා අපි කලින් සඳහන් කළ ආකාරයට අදාළ සහතිකවල පිටපත් සමග ඡායා පිටපත් සමග 2021 8/20 දිනට හෝ ඊට ප්‍රථම එවීම සිදු කර ගන්න ඕනේ. එවීම සිදු කරගත යුත්තේ අධිවේගී තැපෑලෙන්, ස්පීඩ් පෝස්ට් හෝ ලියාපදිංචි තැපෑලෙන් යන දෙකින් එකකින් ඔයාලට මේ අයදුම්පත එවීම සිදු කර ගන්න ඕනේ. අයදුම්පත රෙජිස්ටර් කරාට පස්සේ තැපෑල් උපතැපෑල් කාර්යාලයෙන් මගින් බාර දුන්න ලදුපත නිර්වක්ෂිතව ළඟ තබා ගන්න කියලාත් සඳහන් කරලා තියෙනවා. එවිට ලිපිනේ සඳහන් කරලා තියෙනවා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් සංවර්ධන අංශය ජාතික ඉදිරිකීමේ බැංකුව ප්‍රධාන කාර්යාලය කොළඹ 3 කියන ලිපිනේ තමයි ඔයාලා මේ ලියාපදිංචි තැපෑලෙන් එවීම සිදු කර ගන්න ඕනේ මේ අයදුම්පත්. අනිවාර්යයෙන්ම අදාළ සහතිකවල පිටපත් නමුනා වීම සිදු කළ ගත යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. එසේ පිටපත් නමුනා නොවන එවන් නොලබන අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය සඳහා නොකැඳ වේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔයාලා එවන ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවර අනිවාර්යයෙන්ම අයදුම් කරන තනතුර නිවැරදිවම සඳහන් කළ වීම සිදු කරගත යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. වැඩිදුර විස්තර මේ කියන දුරකථන අංකයට කතා කරලා ඔයාලා ලබා ගැනීම හැකියාවක් පවතිනවා. ඒ වගේම විශේෂ තොරතුරු කිහිපයක් සඳහන් කරලා තියෙනවා. ඉහත සඳහන් කරන ලද ක්‍රමවේද හැරත් වෙනත් ක්‍රමවේදයක් භාවිතයෙන් අප වෙත යොමු කරන ලබන අයදුම්පත් කිසිම පදනමක් මත බාරගන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සූසුකම් සපුරාලීමට අසපත් වන හෝ වැරදි තොරතුරු ඇතුළත් අයදුම්පත් මෙම බදවා ගැනීමේ ක්‍රියාවලිය ඕනෑම අවස්ථාවක කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඕනෑම ආකාරයක බලපෑමක් හෝ වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමක් මෙම තනතුරු සඳහා ඉදිරිපත් කිරීම ඉල්ලුම් කිරීමට නුසුදුසු ලෙස වහාම සැලකිල්ලට භාජනය කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම්කරුවන් පමණක් ඇඳවීමේ සහ බඳවා ගැනීම කල් තැබීමේ හෝ අවලං කිරීමේ අයිතිය බැංකුව සතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කන්ඩිෂන් වලට යටතට ඔයාලට පුළුවන් මේ ආකාරයෙන් නිවැරදිවම මේ අයදුම්පත ජාතික ඉදිරිපීමේ බැංකුවේ බඳවා ගැනීම සඳහා ඉදිරිපත් කරන්න කියලා මෙහිදී මතක් කරන්න ඕනේ.